හොඳයි දරුවනි අපි 2020 ප්‍රශ්න පත්‍රයේ B කොටස තමයි සාකච්ඡා කරන්න යන්නේ. මේ B කොටසේදී අපිට සංඛ්‍යානේ ගාණක් හම්බෙලා තියෙනවා. හරි. එතකොට මේකෙදී අපිට මේ ගැටලුව විශේෂයෙන්ම මම කියවන්න යන්නේ අපි හදන ගමන් හදාගෙන යන මේ කොරෝනා ව්‍යාප්තිය සහ බීජෞෂධ කාලය හා සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නය සැකසීලා තියෙන්නේ. අපි ප්‍රශ්නෙටම කෙලින්ම යමු. පහත එක වගුවේ දැක්වෙන්නේ සසම්භාවි ලෙස තෝරාගත් කොරෝනා වෛරසය ආසාදිතයෙන් 200 දිනකෙන් නියැදියක බීජෞෂධ කාලයේ වෛරස් වලට නිරාවරණය වීම සහ පළමු රෝග ලක්ෂණේ පෙන්눔 කිරීම අතර කාල සීමා ව්‍යාප්තියයි. වගුවේ තුන්වන තීරුවෙහි දැක්වෙනුවේ එක් එක් පන්ති ප්‍රාන්ත වලට අයත් ආසාදිතයින්ගේ මධ්‍යහ්න වයසයි. right. ආසාදිතයින් 200 දෙනාගේ බීජෞෂධ කාලය සහ මධ්‍යහ්න වයස සඳහා සමුචිත සංඛ්‍යාත ව්‍යාප්තිය. දැන් මේක ටිකක් පැටලිලි සහගතයි. මේකේ බීජෞෂධ කාලය 2-3 වෙච්ච ආසාදිතයින් 6 දෙනෙක් ඉඳලා තියෙනවා. මෙයාලගේ මධ්‍යහ්න වයස 88යි. 0.5යි. බීජෞෂධ කාලය 4-5ත් වෙච්ච ආසාදිතයින් 90ක් ඉඳලා තියෙනවා. මේ 90 දෙනාගේ මධ්‍යහ්න වයස 72.5යි. දැන් මේක 72.5යි වෙද්දී මේකේ පොඩි කෙනෙක් ඉන්නත් පුළුවන් ලොකු කෙනෙක් ඉන්නත් පුළුවන් නේ. right. 6යි 7යි අතර කට්ටිය 78ක් ඉඳලා තිනවා. මෙයාලගේ මධ්‍යහ්න වයස 78යි. ආදී විදිහට අපිට මෙන්න මේ ප්‍රස්තාරය දීලා තියෙනවා. right. පහත දී ඇති දෙක වගුව පිළිතුරු සපයන පොතෙහි පිටපත් කරගෙන පන්ති මායිම පන්ති ලකුණ වැඩිවන සමුචිත සංඛ්‍යාතය හා වැඩිවන ප්‍රතිශත සමුචිත සංඛ්‍යාතය යන තීරු සම්පූර්ණ කරන්න. right. මෙන්න මේක අපිට දීලා තියෙනවා. මමත් මේක වෙනමම ලියා ගන්න මොකද මම මෙතන කරන්න ගියොත් ඔබට මේක අපහැදිලි වෙන්න පුළුවන්. 1 2 3යි 4යි 5යි 6යි 6යි 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි මේ පැත්තට 6යි උඩ අතට 9යි. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නමේ 10යි බඩ ප්‍රත්තියනවානේ. පල්ලෙහාට තිබුණේ 1 2 3 4 5යි 6යි 7යි 8යි 9යි 9 අවශ්‍ය අපිට මේ අතර 6කට බෙදෙන්න ඕනේ. දෙක තුන ඉඩ ඇති මට මෙහෙට ගන්න පුළුවන්. හතර පහ 6 7 9 10 11 12 13 14 15 16 17 පන්ති සීමාව
Fi හය 90 70ට 690 70ට 12 4 4 4 2 හරි. පන්ති මායිම පන්ති ලකුණ. පන්ති මායිම. දැන් මේකේ පන්ති මායිම ගන්නේ මම මෙන්න මේ සංඛ්‍යා දෙක අරගෙන මේ දෙන්නගේ මැද අගය ගන්නවා. මේ දෙන්න අරන් දෙකට බෙදනවා. 4යි 3යි එකතු කරාම කීයද 7. 7 දෙකෙන් බෙදුනහම කීයද 3.5යි. පහයි. මෙන්න මෙතනත් ලියනවා 3.5. මෙතනත් ලියනවා 3.5. මේ දෙකේ මධ්‍යයන්‍ය අරගෙන මෙතනයි දෙකේ බෙදෙනවා මේ 3.5. right. ඊළඟට මෙන්න මේ දෙන්නගේ මධ්‍යයන්‍ය ගත්තා. 5යි 6යි අරගෙන මෙතන ලියුවා. 5යි 6යි එකතු කරලා දෙකට බෙදෙනවා. 5යි 5යි 10 1යි 11යි 11 දෙකට බෙදුණා පස්සේ 5.5. මේකත් 5.5. හරි. ඊළඟට මම මෙන්න මේ දෙක එකතු කරලා දෙකට බෙදෙනවා. මේ දෙක එකතු කරලා දෙකට බෙදුවට පස්සේ 7යි 7යි 14යි 15යි 15 බෙදීම 2යි කියන්නේ 7.5යි. මේකත් 7.5යි. මේ දෙන්න එකතු කරලා දෙකට බෙදුවා පස්සේ 9 11යි කියන්නේ 9 9 18 19 19 දෙකට බෙදුණා පස්සේ 9.5යි. මේ දෙන්න එකතු කරලා දෙකට බෙදුණා පස්සේ අපිට එනවා 11.5යි 11.5යි මේ දෙන්න එකතු කරලා දෙකට බෙදුවට පස්සේ අපිට එනවා 13.5යි 13.5යි මේ දෙන්න එකතු කරලා දෙකට බෙදුවට පස්සේ right. දැන් මේක ගණිත රටාවක් විදිහට මෙන්න මේකේ මෙන්න මේ ස්ථාන දෙක පුරවන එක තමයි අපි ඊටාම සංයමයෙන් කළ යුතු වෙන්නේ. මෙන්න මෙතනට එන්න ඕනේ අගය සහ මෙතනට එන්න ඕනේ. අපේ ශිෂ්‍යත්ව විභාගයට 6 වසරේ 7 වසරේ පන්ති වල ගණිත රටා ඉගෙනගෙන තියෙනවා. නේද? එතකොට මම දන්නවා මේ 3.5 5.5 7.5 දෙක දෙක වැඩි 9.5 11.5 13.5 15.5 එහෙනම් මෙතනට එන්න මොකද්ද? මෙතනට එන්න ඕනේ 17.5. මෙතන අඩු වේගෙන යන්නේ මෙහෙමනේ. එහෙනම් මේ 15.5 13.5 දෙක දෙක අඩු වේගෙන දෙක දෙක අඩු වේගෙන යන්නේ 5.5න් දෙකක් 3.5 3.5න් දෙකක් 1.5යි. එකයිශම පහයි. මම මේ සංඛ්‍යා දෙක අයින් කරනවා. පැහැදිලි. පන්ති මායිම. ඊළඟට පන්ති ලකුණ.
මම මෙතනට ගන්නවා පන්ති ලකුණ. මේ දෙන්න එකතු කරලා දෙකට බෙදනවා. 3යි 2යි 5යි 5 එකතු කරලා දෙකට බෙදුවහම 2.5යි. දෙකශම් පහයි 4.5යි 6.5යි 8.5යි 10.5යි 12.5යි 14.5යි 16.5යි පන්ති ලකුණ. ඊට පස්සේ අපිට තියෙනවා වැඩිවන සමුචිත සංඛ්‍යාතය. සමුචිත සංඛ්‍යාතය වැඩි වේගෙන යනවා. වැඩිවන සමුචිත සංඛ්‍යාතය. වැඩිවන සමුචිත සංඛ්‍යාතය. මම එක ලියන්න ඉඩ මදි මෙතන. වැඩිවන සමුචිත සංඛ්‍යාතය කියලා කියන්නේ දරුවනේ මේ අගේ මෙහෙමම ලියන. මේ දෙක එකතු වෙලා මෙතන ලියනවා. එන 96යි 96යි. එහෙනම් මේ තුන් දෙනාම එකතු කරනවා. 96ට එකතු කරනවා 78. 174යි. 174ට එකතු මෙන්න මේ හතරම එකතු වෙනවා. ඒ කියන්නේ මේ දක්වා එකතු 174යි. මේ ටික එකතු 174යි. 174ට 12ක් එකතු කරලා මෙතන දානවා. 4යි 2යි 6යි 7යි 1යි 8යි 186යි. මේ දක්වා එකතු 186යි. 186ට 4ක් එකතු කරලා මෙතන දානවා 190යි. මේ දක්වා සංඛ්‍යාතවල එකතු 190යි. 190ට 4ක් එකතු කරලා මෙතන දානවා 194යි. මේ දක්වා එකතු 194යි මේ 4යි 198යි. මේ දක්වා 198යි 198යි මේ දෙකයි 200යි. දැන් වැඩිවන සමුචිත සංඛ්‍යාතය ගත්තොත් මේ සමුචිත සංඛ්‍යාතවල එකතුව මොකද වෙන්න ඕනේ? සංඛ්‍යාතවල එකතුවට සමාන. ඒ කියන්නේ දැන් මෙයාගේ මුළු සංඛ්‍යාතය 200යිනේ. මේකදී මිනිස්සු 200ක් නේ ගත්තේ පරීක්ෂණයට. දැන් අපිට මේ වැඩිවන සමුචිත සංඛ්‍යාතවල එකතුව මොකද වෙන්න ඕනේ? මෙන්න මේ සංඛ්‍යාතවල එකතුවට. ඒ කියන්නේ මෙන්න මේ සංඛ්‍යාත පේලි එකතුව බැලුවොත් මෙන්න මේ අග ඉලක්කම එන්න ඕනේ. බලන්න මේක එකතු කරලා සිග්මා i සමානයි 1 සිට n දක්වා fi මේක එකතු වෙනවා 200. හරි ඉදිරියට යමු. වැඩිවන සමුචිත සංඛ්‍යාතය. ඊළඟට මෙන්න මේකට අපි කියනවා මේ පේලිය ප්‍රතිශත වැඩිවන ප්‍රතිශත සමුචිත සංඛ්‍යාතය. වැඩිවන ප්‍රතිශත සමුචිත සංඛ්‍යාතය.
වැඩි වෙන ප්‍රතිශත සමුචිත සංඛ්‍යාතය. මම මොකද කරන්නේ? මෙන්න මේ සංඛ්‍යාත ඔක්කොගේම එකතු වේ. මෙන්න මේ සංඛ්‍යාත ඔක්කොගේම එකතුවෙන් ප්‍රතිශතයක් ලෙස මෙයාව ලියනවා. එමනම් මේ සංඛ්‍යාත ඔක්කොගේම එකතුව කීයද දරුවෝ? 200යි. 200ට 6 නම් 100ට. ඊළඟට මම 96 ලියනවා 200 ප්‍රතිශතයක් ලෙස. බලමු. මේ 200 නම් සංඛ්‍යාතවල ඔක්කොගේම එකතුව 200යි. 200ට 6 නම් 100ට. දෙක 6 දෙකෙන් බෙදුනහම 100ට 3යි. ඒ වගේම මෙන්න මේ 96 මෙන්න මේ වැඩිවන සමුචිත සංඛ්‍යාතය මම ලියනවා මෙන්න මේ සංඛ්‍යාතය ප්‍රතිශතයක් ලෙස. එමුනම් මට එනවා මෙතනට එනවා 96 බෙදනවා 100ෙන් 200ෙන් 200කට 96 නම් 100ට. සංඛ්‍යාතවල එකතුව 200යි 200ට 96 දරන අනුපාතය සංඛ්‍යානයක් මේ සංඛ්‍යාතක ප්‍රතිශතයක් ලෙස ලියනවා. 200ට 96 නම් 100ට කීයද? බිංදුවට බිංදුව කැපෙනවා බිංදුවට බිංදුව දෙවරක් 4යි 8යි. 48යි. හරි. අපි ගත්තොත් එහෙම 174 කියන කෙනා 200 ප්‍රතිශතයක් විදිහට 174 මම 200 බෙදලා 200ට 174 නම් 100ට බිංදුවර 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 කැපුණා. දෙවරක් 8යි 8යි නම් 16යි 14ට දෙවරක් 7යි. එකසි 86 200ට 186 නම් 100ට බිංදුවර 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 9 18යි 93යි 190 දෙවරක් 95යි 194 100 97යි මෙතනට එනවා 198 බෙදීම 200 වැඩි කරනවා 100ෙන් දෙවරක් 9යි 99ට. අන්තිම එක මෙතනදී මේක 100%ක් වෙන්න ඕනේ. මේ වැඩි වෙන ප්‍රතිශත සමුච්ච සංඛ්‍යාතයේ අගය වැඩි වෙන ප්‍රතිශත සමුච්ච සංඛ්‍යාතයේ අන්තිම අගය 100% වෙන්න ඕනේ. එවන අපි ගත්තොත් එහෙම මෙතන 200ෙන් බෙදලා වැඩි කරනවා 100. එහෙනම් මේක 100ට 100. පැහැදිලි. right. පැහැදිලිද? එහෙනම් අපි මෙන්න මේ වගුව සම්පූර්ණ කරලා ඉවරයි. right. තීරු සම්පූර්ණ. අපි නම් මේ තීරු ටික ඔක්කොම සම්පූර්ණ කරා. අධ්‍යයනය සඳහා සහභාගී වූ ආසද්දිතයින්ගේ මධ්‍යහ්න බීජෞෂණ කාලය ගණනය කරන්න. අධ්‍යයනය සඳහා සහභාගී වූ ආසද්දිතයින්ගේ
මධ්‍යහ්නීය බීජෞෂධ කාලය ගණනය කරන්න. හරි. එහෙනම් අපිට ගන්න වෙනවා මෙන්න මෙහෙම මධ්‍යහ්නීය බීජෞෂධ කාලය කිව්වොත් එහෙම. මේ පන්ති සීමාව දීලා තියෙන දින ගණන දින ගණනේ මැදාගිය 2.5යි. බීජෞෂධ කාලයේ 2.5 වෙච්ච කට්ටිය 6 දෙනෙක් ඉන්නවා. බීජෞෂධ කාලයේ 4.5 වෙච්ච කට්ටිය 90ක් ඉන්නවා. බීජෞෂධ කාලයේ 6.5ක් වෙච්ච 78ක් ඉන්නවා. බීජෞෂධ කාලයේ 8.5ක් වෙච්ච 12 දෙනෙක් ඉන්නවා. බීජෞෂධ කාලයේ 10.5ක් වෙච්ච 4යි. බීජෞෂධ කාලයේ 12.5ක් වෙච්ච 4යි. බීජෞෂධ කාලයේ 14.5ක් වෙච්ච 4යි. 16.5ක් වෙච්ච දෙන්නයි. එහෙනම් මම ලියනවා 2.5 4.5 6.5 8.5 10.5 12.5 right 2.5 10.5 වෙනකම්. හතරයිශම් පහ හයශම් පහ 8.5 10.5 12.5 14.5 16.5 2.5 4.5 6.5 8.5 10.5 12.5 10.5 right. ආසාදිතයන් ගණන 6 90 78 12 6 90 78 12 10 පාකටකට 4යි 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 2යි 4යි 4යි 2යි මේ ඔක්කොම ටික අපි 200න් බෙදනවා. මොකද හේතුව මේ වැඩේට දායක වෙච්ච කට්ටිය 200 දෙනෙක් ඉන්න නිසා. බීජෞෂධ කාලයේ මධ්‍යහ්නීය 2.5 වෙච්ච කට්ටිය 6යි. බීජෞෂධ කාලයේ මධ්‍යහ්නීය 4.5 වෙච්ච කට්ටිය 90යි. මධ්‍යහ්නීය 6.5 වෙච්ච කට්ටිය 78යි. right. අපි මේක කැල් එකෙන් වන් ෂොට් ගහන්න උත්සාහ කරමු. මම මේක මේ පැත්තට කරගන්නම්. වරහන් ඇතුලේ 6 වැඩි කිරීම 2.5යි ධන 90 වැඩි කිරීම 4.5යි
ධන 78 වැඩි කිරීම 6.5යි ධන 12 වැඩි කිරීම 8.5යි 12 වැඩි කිරීම 8.5යි ධන 4 වැඩි කිරීම 10.5යි ධන 4 වැඩි කිරීම 12.5යි ධන 4 වැඩි කිරීම 14.5යි ධන 2 වැඩි කිරීම 16.5යි හරි 6 වැඩි කිරීම 2.5යි 90 වැඩි කිරීම 4.5යි 78 වැඩි කිරීම 6.5යි 12 වැඩි කිරීම 8.5යි 4 වැඩි කිරීම 10.5යි 4 වැඩි කිරීම 12.5යි 4 වැඩි කිරීම 14.5යි 2 වැඩි කිරීම 16.5යි 1212යි 1212යි බෙදනවා 200ෙන් 6.6යි ආසන්න වශයෙන් 6යි දින 6ක් විතර වෙනවා ආසන්න වශයෙන් බීජවෂණ කාලය දෙක වගේ දී ඇති ව්‍යාප්තිය සඳහා වැඩිවන ප්‍රතිශත සමුචිත සංඛ්‍යාත වක්‍රය ප්‍රශ්න පත්‍රයේ සමග පිටු අංක 14 සපයා ඇති ප්‍රස්ථාර කඩදාසියද පිළිතුරු පත්‍රයට අමාන. දැන් ගොඩක් ළමයි මේ ප්‍රස්ථාරය ඇඳලා මේක අමුණන්න නැතුව ගෙදර ගේනවා. ඒ වගේම ව්‍යුහගතේ ප්‍රශ්න පත්‍රයේ සමහරට අමුණන්න නැතුව කොළ දෙක තුනක් ගෙදර ගේනවා. එසා කල්පනාකාරී වෙන්න ඔබ පිළිතුරු ලියන සෑම දෙයක්ම ප්‍රශ්න පත්‍රය සමග සබ්මිට් කරන්න. අපි යම් බලන්න වැඩිවන ප්‍රතිශත සමුචිත සංඛ්‍යාත වක්‍රය ප්‍රශ්න පත්‍රයට රයිට් අමුණන්න. මෙන්න මේ වගුව තමයි ගත යුත්තේ උත්සාහ කරනවා. හරි. දැන් මම මෙන්න මේ වැඩිවන සමුචිත සංඛ්‍යාත වක්‍රයේ x අක්ෂයට දාන්නේ මෙන්න මේ අගයන් ටික. පැහැදිලිද? x අක්ෂයට දාන්නේ මෙන්න මේ අගයන් ටික. හැබැයි වැඩිවන සමුචිත සංඛ්‍යාතයේදී මෙන්න මේ පේලියේ අගයට කලින් තිබ්බ අගය. ඒ කියන්නේ මෙන්න මේ පේලිය තියෙනවනේ. මෙන්න මේ පේලියේ 3.5ට කලින් තියෙන අගයත් මම x අක්ෂයට ගන්නවා. හේතුව තමයි මෙන්න මේ ප්‍රතිශත සමුචිත අපි වැඩිවන සමුචිත සංඛ්‍යාතය 6 වෙන්නේ මෙන්න මේ 3.5 වෙද්දී. හැබැයි මේක 1.5ේදී බිඳුවක්. මම මෙන්න මේ පේලිය අරගෙන 3.5ේදී ප්‍රතිශත සමුචිත සංඛ්‍යාතය 103ක් 5.5ේදී ප්‍රතිශත සමුචිත සංඛ්‍යාතය 148ක් 7.5ේදී ප්‍රතිශත සමුචිත සංඛ්‍යාතය 87ක් 100ට 9.5ේදී ප්‍රතිශත සමුචිත සංඛ්‍යාතය 93ක්
11.5දී ප්‍රතිශත සමුච්ච සංඛ්‍යාතය 95ක් ආදී විදිහට ඇදගෙන යනවා. හැබැයි මම මීට පෙර එක දත්තයක් ගන්නවා 3.5දී ප්‍රතිශත සමුච්ච සංඛ්‍යාතය 3ක් වුණාට මීට කලින් ප්‍රතිශත සමුච්ච සංඛ්‍යාතය බිඳුවක් වෙනවා. නේ දැන් මේක 3 ඉස්සලා තියෙන බිඳුවනේ. අන්න ඒ බිඳුව වෙන වෙලාවේ මීට කලින් ඉලක්කම. මීට කලින් ඉලක්කම වෙන්නේ කීයද මේ? 17 15.5 13.5 11.5 දෙක දෙක අඩු වෙලා 3.5න් දෙකක් අඩු කරාම කීයද අගේ වෙන්නේ? මෙන්න මේ අගේමයි එන්නේ 1.5මයි එන්නේ. එහෙනම් මම මෙන්න මේ ලක්ෂ්‍ය ටිකට අමතරව තව අමතර ලක්ෂයක් ගන්නවා. මෙන්න මෙයා එහෙම නැත්තම් මේ සංඛ්‍යා රටාවේ මීට කලින් කෙනා. දෙකම එක වගයක් එන්නේ. මේ සංඛ්‍යා රටාවේ කලින් කෙනත් එක්ක ප්‍රතිශත සමුච්ච සංඛ්‍යාත 100ට බිඳුව ගන්නවා. එහෙම නැත්තම් මෙන්න මෙයත් එක්ක බිඳුව ගන්නවා. 3.5දී 3යි මේ 5.5දී 48යි. හරි. එහෙනම් මම ප්‍රස්ථාර කෝලයට යනවා. 1.5 මම ලකුණු කරගෙන යනවා. මම ගත්තොත් 1.5 3.5 5.5 7.5 9.5 11.5 13.5 15.5 ඇතිනේ. රයිට්. අපිට අඳින්න තියෙන්නේ උපරිමාගය 17.5. හරි. එවනම් මේ ප්‍රස්ථාර කොලය මම ගත්තොත් 1.5 අපි ඉස්සලා මේකේ x අක්ෂය සහ එකයිශම් පහට ගත්තොත් 3.5 5 7 9 11 13 15 ඇතිනේ. මෙතන ගමු අපි වට අගයන් දාම් බලන්න 1.5 අපි ඇලේට වගේ දාමු. පහ අපි මේකේ ප්‍රතිශතයන් එකතු කර දාමු. සියයට 10 සියයට 20 මම 100ට කියන එක දාන්න නැතුව මම 10 20 30 40 50 60 70 80 90 ප්‍රතිශත සමුචිත සංඛ්‍යාතය. ප්‍රතිශත සමුචිත සංඛ්‍යාතය බීජෞෂණ කාලය. හරි. උතර අපි දන්නවා මේකේ 1.5දී බිඳුවයි 3.5දී 3යි 5.5දී 148යි.
1.5 බිඳුවයි 3.5 3යි 48යි 87යි. තුනයි 48යි 87යි 93යි. අනූතුනයි 95 97 99. අනූපහ අනුහත බලමු අයත අගයන් ටික 3 48 87 87 87 93 95 97 93 95 97 99 100. right. දැන් අපිට මේ වක්‍රය යා කරන්න තියෙන්නේ මේක ටිකක් වෙනස් ආකාරයක වක්‍රයක් නේද? right. මට මේ බෝඩ් එකේ ගොඩාක්ම ස්මූත්ලි මේක ගන්න ටිකක් අමාරුයි. හරි. ප්‍රස්ථාරය යන්තවන්න. ඉදිරියට යම් බලන්න. ආසාදිතයන්ගේ බීජෞෂණ කාලේ මධ්‍යස්ථය. හරි. ආසාදිතයන්ගේ බීජෞෂණ කාලේ මධ්‍යස්ථය. ආසාදිතයන්ගේ බීජෞෂණ කාලේ මැදට වන්නට පිටි දත්ත 90%හි පහළ මායිම හා ඉහළ මායිම. මධ්‍යස්ථය.
අපි ගත්තොත් එහෙම මේ මධ්‍යස්ථයේ වෙන්නේ 50%න් මම අඳිනවා මෙන්න මෙහෙම. 50න් ඇඳලා පස්සේ මම මෙන්න මෙයාව පල්ලෙහාට ගන්නවා. අපිට මෙතනාගේ ලැබෙනවා මධ්‍යස්ථය පහයි දශම හයක් වගේ. 5.6ක් වගේ. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ මැදට 90ක් වෙන්න. ඒ කියන්නේ මැදට 90ක් වෙන්න දෙපැත්තෙන් කයින් වෙන්නට කිය 5. නේද? මැදට 90ක් වෙන්න නම් දෙපැත්තෙන් කොච්චරද අඩු වෙන්න ඕනේ? 5 අඩු වෙන්න ඕනේ මෙන්න මේ දෙපැත්තෙන් නේ. එහෙනම් අපි ගත්තොත් එහෙම මෙන්න මේ 15න් 5ක් අයින් කරාම 15න් 5ක් අයින් කරාම අපි 15 පරාසයමයිමු 5ක් අයින් කරනවා මෙතනින් අපි. අයින් කරාම අපිට එනවා 15 පරාසය. ඒ වගේම ඉහළින් 5ක් අයින් කරනවා. මෙන්න මේ යා කියන්නම් එනවා මෙන්න මේ යා කියන් දෙක මායිම් දෙක 3.6 සහ 11.15. එවනම් මධ්‍යස්ථය 5.6ක් වෙනවා ආසන්න විදිහට. ආසාදිතයන්ගේ බීජෞෂධ කාලයේ මැදර වන්නට පිහිටි දත්ත 90. ඒ කියන්නේ දත්ත 90ක් මැදට ඇවිල්ලා උඩින් 5යි යටින් 5යි අයුම් කරනවා. උඩින් 5යි යටින් 5යි අයින් කළා මැදට 90ක් කරගත්තා. ඒතර මේකේ පහළ මායම උනේ 3.6 ඉහළ මායම උනේ 11.5. 3.6 හා 11.5. ආසාදිතයන්ගේ නිරෝධායන කාලය තීරණය කරු ලබන්නේ ඔවුන්ගේ බීජෞෂධ කාලය මතයයි උපකල්පනය කරන්න. බී කොටසේදී අඳින ලද වැඩිවන ප්‍රතිශත සබුදු සංඛ්‍යාත වක්‍රය මත පදනම්ම පහත ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න. ආසාදිතයන්ගෙන් 99%ක් හඳුනා ගැනීමට අවශ්‍ය අවම නිරෝධායන කාලය සොයන්න. ආසාදිතයන් 99%ක් සොයා ගැනීමට අවශ්‍ය අවම නිරෝධායන කාලය සොයන්න. හරි. දැන් ආසාදිත 99%ක් හඳුනා ගැනීමට. එතකොට මේකෙන් 99%ක් අපි ගත්තොත් අපි දන්නවා 99 තිබ්බේ 99 ගත්තොත් මේ 99ක් ගත්තොත් 99ක් ගත වෙන්න අපිට බීජෞෂධ කාලය 15.5ක් අවශ්‍ය වෙනවා. 15.5ක කාලයක් අවශ්‍ය වෙනවා. දින 15.5. කොරෝනා ආසාදිතයයි සැකසහිත පුද්ගලයන් 3000ක් නිරෝධායන මධ්‍යස්ථාවන වල ඇතැයිද
ඔවුන් ඒවායේ දින 14ක උපරිම කාලයක් රඳවා තබන්නේද සලකන්න. මෙම සැකසහිත පුද්ගලයින්ට වෛරසය ආසාදන වී ඇතිනම් එවිට නිරෝධායන කාලය තුළ කොපමණ ආසාදිත සංඛ්‍යාවක් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ දැයි අපේක්ෂා කළ හැකිය. රයිට්. දින 14ක් තියන්නේ. එහෙනම් බලමු දින 14කදී එහෙනම් අපිට මෙතන යවන්න වෙන්නේ මෙතන 14.5යි. එහෙනම් 14ක් වෙන්නේ මේ දෙක මැදී යවන්න වෙනවා අපිට. අනු 7.5ක් වගේ එනවා. ගත්තොත් එහෙම 14යි සාමාන්‍ය මෙතනට එද්දී 97.5ක් 98ක් වගේ වෙනවා. අනු 7.5ක් වගේ වෙනවා. එමනම් 97.5ක් විතර අපිට මේ දින 14ක් නිරෝධායනය කරොත් මෙන්න මේ දින 14ක් නිරෝධායනය කරොත් ලෙඩ්ඩුන්ගේ 97.5ක් විතර අපිට අඳුනා ගන්න පුළුවන්. එහෙනම් බලමු ලෙඩ්ඩු සංඛ්‍යාව කීයක් ඉන්නවද? ලෙඩ්ඩු සංඛ්‍යාව ඉන්නවා 3000ක්. ලෙඩ්ඩු 3000න් අපිට 100ට 97.5ක් විතර අඳුනා ගන්න පුළුවන්. මේක 97.5ක් 98ක් දෙකටම ලකුණු හම්බෙලා තිබුණා. හරි ඒක ඔබගේ ප්‍රස්ථාරය මත ඩිපෙන්ඩ් වෙනවා. එහෙනම් අපි ගත්තොත් එහෙම බිඳුවට බිඳුවයි 30 වැඩි කරනවා 97.5. 30 වැඩි කරනවා 5. 2925. 2925 දෙනෙක් අඳුනා ගන්න පුළුවන්. 25 දෙනෙක්. දැන් මේකේ වට 198 වගේ ආවනම් මේකට 198 ඔය හදන්න බලන්න. ඔයාගේ ප්‍රස්ථාරට ගාන හදන්න පුතේ. හරි? දැන් මේ මගේ ප්‍රස්ථාරට 97.5ක් වඩා ඔයාලා 98ක් විතර එන්න ඉඩ තියෙනවා. හරි. අපි අන්තිම ප්‍රශ්නයක් බලන්න. එක වගු ඇසුරෙන් අධ්‍යයනයට සහභාගී වූ කොරෝනා ආසාදිතයින්ගේ මධ්‍යහ්න වයස සොයන්න. එක වගුව ඇසුරෙන්. මෙන්න මේ වගුව අපි පාවිච්චි කරලා වයස හොයන්න තියෙන්නේ. හරි. මම මෙතනම ගාන හදන්නම්. මම මෙතනම ගාන හදන්න දරුවනේ. මම මෙන්න මෙයාගේ වැඩි කරනවා. 6 වැඩි කරනවා 88.5න්. මම ඉස්සර පෙන්නනවා. 6 වැඩි කරනවා 88.5න්. ධන 90 වැඩි කරනවා මේ 90 වැඩි කරනවා 72.5න්. ධන මධ්‍යහ්නේ 78ක් වෙච්ච 78 දිනක් ඉඳලා තියෙනවා. ධන 12 වතාවක් 68.5. ධන 4 වතාවක් 54.5. ධන 4 වතාවක් 50. ධන 4 වතාවක් 24.5. 4 වතාවක්
24.5 ධන 2 වතාවක් 20 මේ ඔක්කොම අපි බෙදනවා 200. එතකොට අපිට එනවා මධ්‍යන්නේ වයස. මේ වයසේ මෙච්චරක් ඉඳලා තියෙනවා. මේ වයසේ මෙච්චරක්. මේ වයසේ මෙච්චරක්. මේ වයසේ මෙච්චරක්. නේද? අපි එහෙනම් බලමු. මේ සංඛ්‍යානේ ගානේ තියෙන ලොකුම අවාසිය තමයි මේ සඳහා ගතවන කාලය. අපි 6 වැඩි කරමු 88.5 ධන 90 වැඩි කරමු 72.5 ධන 70 වැඩි කරමු 78 ධන 12 වැඩි කරමු 68.5 ධන 4 වැඩි කරමු 54.5 4 වැඩි කරමු 24.5 ධන 2 වැඩි කරමු 20 බලමු 6 වැඩි කරනවා 88.5 90 වැඩි කරනවා 72.5 78 වැඩි කරනවා 78 12 වැඩි කරනවා 68.5 4 වැඩි කරනවා 54.5 4 වැඩි කරනවා 24.5 2 වැඩි කරනවා 20 14318යි 14318යි මේක බෙදන්න ඕනේ 200න් 71.5යි 9ක් එනවා මධ්‍යහ්න වයස 71.5යි 9ක් එනවා හරි ආසන්න වශයෙන් අපිට අවුරුදු 73ක් කියලා කියන්න හැකියාව තියෙනවා හොඳයි එහෙනම් දරුවනේ අපි සංඛ්‍යානේ ගැටලුව සාකච්ඡා කරලා අවසానයි අපි මීළඟට මෙම ප්‍රශ්න පත්‍රයේම මීළඟ ගණිත ගැටලුව විසඳීම සඳහා මීළඟ වීඩියෝ වෙත යොමු වෙමු